මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමෙන් ප්‍රචාරය කිරීමෙන් ධර්මදානය සිදු කිරීමෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය සියලු උතුමන් වහන්සේලාගේ උතුම් පරාර්ථකාමී ධර්ම මාර්ගයේ පහස ලබා ගැනීම පිණිස ලදරු අවධියේ සිට යථාර්ථවාදී ආධ්‍යාත්මික අධ්‍යාපනයක් ලබා ගැනීමට අප දරු පරපුර භාග්‍යවන්ත වේවා. එවන් අධ්‍යාපනයක් තුළින් ඔවුන් යෞවනයට පත්වන විට රාගය, ද්වේෂය, මෝහය මගින් ඇතිවන පස්පවින් තුරන්ව ඊර්ෂ්‍යාව, ද්වේෂ, මදමානාදී තිරස්චීන ගතිවලින් දුරු වී සත්පුරුෂ ගුණ යහපත් මාපියවරුන් ඥාතිමිත්‍රාදීන්ගෙන් සැදුම්ලත් යහපත් සුන්දර සමාජයක් නිර්මාණය වනු ඇත. එවන් සමාජයක ජීවත්වන දැහැමි ගුණගරුක දෙමාපියන්, නෑදෑ හිතවතුන් ආදී පුණ්‍යවන්ත සැම දෙනාටම දුක්ඛයන්ගෙන් විනිර්මුක්ත වූ මරණයක් සේම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සසර දුකින් මිදී නිර්වාණ මාර්ගය පූර්ණයටත් වාසනාව සැලසෙනු ඇත. එකම ඉරහඳකින් ජීවේ ලබන එකම පොළවක ජීවත්වන දුප්පත්, පොහොසත්, ඇති නැති, උස් පහත් ආදී කිසිදු වාද භේදයක් නොහඳුනන පුංචි මල් කැකුළුවන් සුන්දර ළමා පරපුර ඇගයන අද දිනේදී මේ උතුම් පුණ්‍ය කුසලය මුළු මහත් ළමා පරපුර වෙතම ආශිර්වාද පිණිස වේවා. පුංචි හිත් දවන, තවන, රිදවන ආර්ථික වාර්ගික සමාජීය ගැටලු මුළු ලොවින්ම තුරන් වේවා. සෑම සිතකටම සහනය, සැනසෙල්ල උදා වේවා. ඒ සඳහා මේ උතුම් කුසලානිශංසය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. පුත්තවත්තු මනුස්සානං තීති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරුවා වූ පින්නතුන් ප්‍රමුඛ අද දින මේ විශේෂයෙන් මෙම ධර්මානුශාසනාව සවන් දෙන්නට ලැබෙන්නා වූ විශේෂයෙන් වැඩිහිටි පින්නතුනි දෙමව්පියනි, ස්වාමින් වහන්සේ කරුණු ගලපා අසරණ අපේ දෙමව්පියන් වෙනුවෙන් අදාළ ධර්මදේශනාවක් සිදු කරන්නේ නම් මැනවි. මේ තමයි මට පැවරී තිබෙන තේමාව. මේක අදත් සමග සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම මේ මව්පියන්ගේ අසරණ භාවය කුමක්ද කියන එක තේරුම් ගන්න ඔබට පසුව තාම තේරෙන්නේ නැහැ මේ කියන. එනිසා මේ මම ගත්ත මාතෘකා පාඨය මට පාඩම් තිබිච්ච එකක් නිසා ගත්තේ. ඒක සමහර විට තව ටිකක් හැදුවා නම් පුත්තාවස්තු මාතා පිතුන් නංති කියලා ඒත් හරියනවා. කුමක්ද මේ මා පැහැදිලි කරන්න හදන්නේ? මේ ලෝකෙහි සත්වවිශයක් තියෙනවා. මේ සත්වවිශයට පොඩිපොඩි වෙනස්කම් සහිතව එක එක ජන්මීය ලක්ෂණ, ගොඩ ජීවත් වෙන්න, විදේයට ජීවත් වෙන්න ආදී වශයෙන්, දෙකේම ජීවත් වෙන්න ආදී වශයෙන් ක්‍රම සකස් කරලා තියෙනවා. මොවුන් අතර වඩාත් පරිණාමීය සත්වයා, බුද්ධිමත් සත්වයා, කල්පනා කරන සත්වයා අනිත් හැමෝම මෙහෙවිය හැකි ශක්තිය බවට පත් වෙනවා. මිනිසා ඒක පරිණාමය වූ ආකාරය පිළිබඳ වාද විවාද තියෙනවා. අදහස් අපි ඒ වගේ නෙමෙයි මේ කතා කරන්න හදන්නේ. ස්වභාවයෙන්ම මේ තත්ත්වයා ස්ත්‍රී පුරුෂ කියලා දෙකොටසකට තමයි උත්පත්ති ලබන්නේ. ඒකත් තවදුරටත් හොයලා බැලුවොත් එහෙම 50ට 50. 100ක් ගත්තොත් ආසන්න වශයෙන් මෙහෙම වෙනස් වෙනවා පොඩ්ඩක්. පුරුෂ 50යි ස්ත්‍රී 50යි. මේවා බුදු සමයේ පහළ වෙන්න පෙර මේ ලෝකේ පවතින පාරිසරික සත්‍ය. මේවට අපිට එරෙහි වෙන්න බෑ. මේවෙන් කියලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න වෙනවා.
කෙසෙල් ගස හැදී කෙසෙල් කනක් දරා මේ යනවා ඉන්නහාට කෙසෙල් ගස ලෝකෙ පවතින්න විදිහක් නෑ. ඒ නිසා මේ නිසි කාලයේදී මොකද වෙන්නේ? කෙසෙල් ගහෙන් අපි කියනවා මොරෙයියා කියලා කියනවා, කුරුල්ලා කියලා කියනවා, කෙසෙල් පැල එනවා. ඒ විදිහට ලෝකයක පවත්තන්න කෙසෙල් ගසට දීලා තියෙන මේ ක්‍රමය. ගහෙන් පැලයක් කෙන එක. ඒ වගේ මේ නිර්මාණයේදී ඔබට වසර දසදහස් ගණනක් ඉන්න කල් දීලා නැහැ. 100යි දීලා තියෙන්නේ අඩු වැඩි වශයෙන්. මේ කාලය තුල ඔබට පුංචි කෙසෙල් මොරෙයියෙක් වගේ සහ වැඩුණ කෙසෙල් ගසක් වගේ කාලයක් දක්වා ළමාතරණ මහලු මැදිවේ කාලයක් ලබා දී ශක්තිවන්ත කාලයක් ලබා දී වැඩ කරගන්න අනතුරු දුර්වලකාරයක් ලබා දීලා සමුගණ්ඩ සාස්ත්‍රාලස්සලා තිබෙනවා. එතකොට අර අජීවී වස්තුවල පවා මේ අවිඥානික වස්තුවල පවා මේ අවසානයක් නැති පැවැත්මකට ක්‍රම සකස් කරලා තිබෙනවා. ඒ වගේ ඔබටත් ඒ ක්‍රමය සකස් කරලා තිබෙන්නේ හැකි පරිදි වර්ධනය වෙලා අවශ්‍ය පහසුකම් සලසා ගත්තම ඔබෙන් මේ ලෝකයට ඔබ මීන් යන්නට පෙර ඔබ දියුණු කරගත්ත එහෙම නැත්නම් ඔබ එකතු කරගත්ත මේ කාරණා ඉස්සරහට ගෙනියන්න පරපුරක් හැදීමේ හැකියාව ඔබට දීලා තියෙනවා. ඒක ස්වභාවයෙන්ම දෙන්න එකතු වෙලා හදන්නමයි හදලා තියෙන්නේ. මෙන්න මේ දෙන්න එකතු වෙලා ජීවත් වෙන එක ඔවුන්ගේ දුක සැප බෙදා ගැනීමක් සහ ඔවුන්ගේ අනාගත ආරක්ෂාවට සහ සසර ලෝකයේ පැවැත්ම සඳහා ඔවුන්ට ලබා දී තිබෙන ස්වාභාවික හැකියාවක් තමයි මාතෘත්වය සහ පීතෘත්වය. මාතෘත්වය පීතෘත්වය ලැබෙන්නේ තමන්ගේ පරපුරක් හැදුවහම දරුවන්. අනේ දරුවන් සම්බන්ධයෙන් අනුගමනයක යුතු ක්‍රියාපිළිවෙත් පරිණාමයෙන්මත් ඔච්චර ඉගැන්වෙන්නේ නැති වුණාට සතා සතුන්ට පවා දීලා තියෙනවා. සතා සතුන් ඒ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා. නමුත් ඔවුන්ට තාරුණ්‍යත් සමග ඒ සම්බන්ධතා බිඳී යනවා නැත්නම් දියුණු මානසිකත්වයක් නැහැ. අපි තුල එහෙම නෙමෙයි ඒක ජීවිත අවසානයේ දක්වාමත් මේ මාපිය දුදරු සම්බන්ධතාවය පවතිනවා. අද දවස වැඩිහිටියන්ගේ දවස නම් තමයි. නමුත් මේක කතා කරන්න වෙලා තිබෙන්නේ වැඩිහිටියන්ගේ ලෝකයේ තුල දරුවන්ට හිමිය යුතු හොඳම දේ මොකක්ද කියන එක ගැනයි. කියවනටත් කියනවා මේ වගේ දිනවලදී හොඳම දේ දරුවන්ට කියලා. එතකොට මේ දරුවන්ගේ ලෝකය ආලෝකමත් කිරීම සඳහා මේ දෙමව්පියන් හඳ සහිර වෙනවා කියලා ගීතවල සඳහන් කරනු ලබනවා. අන්න මෙතෙන්දී ඔබ යම් ගමනක් ආපු අය, ජීවිතේ යම් අත්දැකීම් තියන අය, ඔබ ළඟට එන්නා වූ සංගීතා නැත්තම් සංගීතිය කියන්නේ එහෙම අත්දැකීමක් ඇති අය නෙමෙයි. ඔවුන් යහමගගෙන යාම ඔබේ අනිවාර්ය වගකීම. එතකොට ඒ යහමගගෙන යාම කියන එකේ තේරුම එක එක කාලවලට ටිකක් ලැබෙන කාරණා අනුව වෙනස් වෙනවා. අපි කතා කරන්න හදන්නේ ඒ වපදනම් කොටගෙන නෙමෙයි. අපි කතා කරන්න හදන්නේ මිනිසා ලැබිය යුතු සැප පිළිබඳව පදනම් කොටගෙන. මිනිසා ජීවත් වෙන්න ගිහින් දුකටපත් වෙන ආකාරය අවම කරගන්න ආකාරය තේමා කරගෙන අපි කතා කරන්නේ. එතකොට මේ වගකීමේදී අපි දකිනවා යමක් කරගන්න පුළුවන් තුරු නොමිලේ කැම්බීම් සපයාදී හදා වඩා පෝෂණය කිරීම. සියවසකට පමණ පෙර ආරම්භ බැලුවොත් එහෙම අධ්‍යාපනයේ තරම් වැදගත් වෙලා තිබිලා නැහැ. ඔය කාන්තාවන් පාසල් ගිහින්මත් නැහැ, පිරිමි අය පන්සලට ගිහින් අකුරු ටිකක් ඉගෙනගෙන තමයි තියෙන්නේ. නමුත් අද එහෙම නෙමෙයි ඒක. අද ඒක වැදගත් තැනක් අධ්‍යාපනය. පාසල් නොයවා ඉන්න තහනම් මං හිතන්නේ දරුවන්. අවුරුදු 4ේදී පූර්ව ළමා වියටත් 5ේදී පාසලටත් ඇවලා අවුරුදු 13ක් නැත්නම් 18ක් වෙනතුරු
වෘත්තියකට හුරුකමක් වෙනතුරු ඔහුට යම් යම් දේවල් ලබා දෙන එක. අන්න මෙතනදී තමයි එකක පාරක් කියලා දෙන්න තියෙන්නේ. මේ මව්පියනුත් තේරුම් ගන්න ඕන, දරුවනුත් තේරුම් ගන්න ඕන මේ මොකටද මේ සකස් කරන්නේ කියලා. ඉගෙන ගත්තත් නැතත්, ස්ත්‍රී වුණත් නැතත්, ධනවත් වුණත් නැතත්, පැවිදි වුණත් නැතත් අපට කෑම්බීම් ඇඳුම් පැළඳුම් නිවාස බේත් හේත් කියලා ටිකක් හොයාගන්න තියෙනවා. ඒක කොහොම වුණත් හොයාන ජීවත් වෙන්න ඕන. එතකොට මේ වර්තමාන අධ්‍යාපන රටාව තුළ මේක පහසුවෙන් ලබා ගන්න රස්සාවකට හුරු කරන එක තමයි මේ රස්සාව කියන රැකියාව කියන එක අධ්‍යාපනය කියලා කියන්නේ. මව්පියන්ට පේන්නෙත් පාලකයින්ට පේන්නෙත් රට සංවර්ධනය, රට ධනවත් වීම, එහෙම වුණොත් සැපසේ ජීවත් වෙන්න පුළුවන් කියන හරි හැටි පැහැදිලි නැති තේමාවක්. ඒ නිසා මේ ලබා දීම සඳහා ගොඩක් මහන්සි වෙනවා. අන්න එතෙන්දි මේ දරුවන් මෙහෙවන තේමාව ආගමික වෙන්නේ නැහැ, අනාගත ජීවිතයට හිතවත් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි විශේෂයෙන් තේරුම් ගන්න ඕන ගුරුවරු සහ පාලකයන් සහ මව්පියන්. අධ්‍යාපනයට විරුද්ධ නෙමෙයි මේ කතා කරන්නේ. අධ්‍යාපන තරඟයට විරුද්ධ. තේරුණාද වචනේ? මේ දරුවන් තරඟයට යොමු කිරීම තුළ අර මනුස්සකමට නොගැලපෙන, බෙදා හදා ගැනීමට නොගැලපෙන, අන්‍යෝන්‍ය සහජීවනයට නොගැලපෙන ආත්මාර්ථකාමීත්වය නැමැති පිළිකා සෛලය හිතේ වැඩෙන්න පටන් ගන්නවා. අන්න එතනින් එහා පැත්තට මේ යන පාරේ මිනිසා කියන වචනට සුදුසු නැති, මනුස්ස කියන වචන සුදුසු නැති සමහරට එහාට යනකොට ආත්මාර්ථකාමියෙක් හැදෙනවා. ඒකට මේ අධ්‍යාපන රටාව පාර කපලා තියෙනවා. ඒක පැත්තක් විතරයි දැනට කතා කරන්නේ, තව බොහෝ පැති කතා කරන්න තියෙනවා මට. මෙන්න මේක තේරුම් ගන්න ඕන. මම පසුගිය දවසකත් කිව්වා, මට හරියටම මතක නැතත් පාසල් ගිය දවස මං හිතන්නේ කල්තියා ලියාපදිංචි සකස් කරලා ඉල්ලුම් පත්තර හරි ගස්සලා කල් ඇතුව ඉල්ලුම් පත්තර දාලා පාසල් 10කට ඉල්ලුම් පත්තර දාලා එකක් ලැබුණාම ඒකට එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. පදිංචි වෙලා හිටපු තැන ළඟම තිබුණ පාසලට උදේ එක්ක ගියාම බාර ගන්නවා. එතකොට තරගයක් නැහැනේ. නමුත් අද එහෙම නෙවෙයි. දරුවන් හදන්න ගියාපුවම දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කරලා තියෙන සමාජයක උපදින දවසේ ඉඳලා අම්මලා තාත්තලා දරුවෝ ගැන හිතන්න ඕන. පාසලක් හොයාගන්න එක සමහර විට නිකිනි හොයනවා වගේ වෙනවා සමහර වෙලාවට. ඒ සඳහා ඉතින් ඔවුන් ඔන්න ඒකට දාලා තියෙන නීති රීති වලට අනුසුසුකම් නැත්නම් සුදුසුකම් හදනවා. මේ දරුවන් වෙනුවෙන් බොරු කරන්න පටන් ගන්නවා මව්පියන්. ඊළඟට දරුවන්ට මේ මටත් පාසල් ගමනක් තිබුණා, මට පෙර අයටත් පාසල් ගමන් තිබුණා. අදාළ පොත් ටික අතේ අරන් ගියා නැත්නම් බෑග් එක අරන් ගියා අරුණාම මේක කිලෝ 15ක් විතර ලොකු පොරමල්ලක් විතර උනේත් නැහැ. එල්ලගෙන යාමෙන් කොන්ද ඇද උනේත් නැහැ අපේ. නමුත් දරුවන්ට දැන් අනිවාර්ය කරලා තියෙන මල්ලකුත් තියෙනවා. මේ මල්ලි දාගෙන යන ප්‍රමාණය දරුවට දරන්න බැරි තරම් බරක් බව අපිට නම් පේනවා. මට නම් ඒක පෙනුනේ 92ද කොහෙද? 90 හෝ 92. ඒ නිසා මගේ දිනපොතක සටහනක් දාලා ඇති මේකේ අහිත කර විපාක කියලා. ඒක මම දැක්කේ මෙහෙමයි. කෙනෙක් හැදෙන වැඩෙනකොට පිරිමි කෙනෙකුගේ උදරයේ ඉස්සරහට ආවොත් එහෙම ඒ සමතුලිතභාවය රැකගන්න පිටිපස්සට නෙරා යනවා. විශේෂයෙන් මවක් ගැබ්බර වෙනකොට
ඒක සමතුලිතභාවය රැක ගන්නට පසුපසත් ඊට සකස් වෙනවා. කිලින් යන්න දීලා තියෙන මිනිස්සයාට පිටිපස්සට බරක් එල්ලපුවම ඒකට ගැළපෙන විදිහට ඇද වෙන්නේ නැද්ද ඇඟ? අන්න එහෙම දරුවන්ගේ ශාරීරික හැඩගැස්ම විකෘති කරන්න එහෙම නැත්නම් තුනටිය කොන්දේ අමාරු හදන්න තමයි මේ අනවශ්‍ය බරක් බෙල්ලට කොන්දට දාලා තියෙන්නේ කියන එක මම දැක්කේ එදා 2005 විතර වෙනකොට මම දන්නේ අධ්‍යාපනඥයෝ පිළිබඳව අදහස් දක්වලා තිබුණා මෙන්න මෙහෙම මේකෙන් වෙනවායි කියලා. අර දුරදිග දැක්මක් තියෙන්න ඕනනේ. අධ්‍යාපනය ලබා දෙන්න ඕන. අධ්‍යාපනය පළවෙනියා කිරීම කියන තැනට ඇවිදින් ගුරුරුත් ඇවිදින් නැත්නම් මම්මලා තාත්තලාත් ඇවිදින්. Tamanට බැරි වුණ තැනට වුන් මෙහෙවන්න. ඒ සඳහා වුන් වද බන්ධනයට ලක් කරන්න. දැන් මොකද්ද වෙන්න ඕනද? ශ්‍රේණිවලදී වෙන්න ඕන මොකද්ද? ඊළඟ ශ්‍රේණියට යන්න අවශ්‍ය දක්ෂතා ප්‍රකට කරන එක. ඉතින් ඒකට හැමෝම හුරු වෙන්න ඕනනේ. ඒ වගේම අපි හිතමුකෝ ප්‍රශ්න වලට උත්තර ලියනකොට රචනාවක් ලියනවා කියලා. මේක කවදාවත් සමාන වෙන්නේ නැහැ. ඔවුන් ලබා තියෙන අත්දැකීම් වචන ගැලපීමේ හැකියාව අනුව. ඉතින් මේකේ 30ක් ඉන්නවා නම් 1 සිට 30 දක්වාම කවුරු හරි හැදෙනවා. ඒක නවත්තන්න පුළුවන්ද? නමුත් මේකේ පළවෙනියාම යන්න වෙන්න ගියාපුවාම එහෙම නැත්නම් මේක තෑග්ගක් තියෙන ඒකම ගන්න යන්න ගියාපුවාම තරගයකට පටන් ගන්නවා. එතකොට මෙන්න මේ තරගකාරීත්වය ආත්මාර්ථකාමීත්වය පෝෂණය කරන දෙයක් බවට පත් වෙනවා. එතකොට චිත්තාභ්‍යන්තරය ලදරුවාගේ චිත්තාභ්‍යන්තරය වුණත් ඔහුට දුක් ගෙනත් දෙන්නා වූ ගති ලක්ෂණ පෝෂණය වීම ආරම්භ කරනවා. මේ වන විට ඔබ අපේ ධර්ම දේශනාවක් අසලා තිබෙනවා නම් උපදී නිදානා පබවಂತಿ දුක්ඛා කියන පදයක් මම කියලා තියෙනවා. මේ ජීවත් වෙන්න යාමේදී මෙන්න මේ ඇසෙන් කලෙන් නාසයෙන් දිවෙන් කයෙන් චිත්තාභ්‍යන්තරේ දුක්වලට හේතු නිදන් කිරීම දුකට හේතුවයි. තේරෙන භාෂාවෙන් ඔන්න කිව්වා. එතකොට අධ්‍යාපනය තුලත් ඊට පස්සේ දැන් දුක්වලට හේතු නිදන් කරන්න පටන් ගන්නවා. දැන් සැප දෙන්න බලාපොරොත්තු වුණාට අන්තිමට දරුවෝ දුකටපත් කරන්නේ මේ අයගේම ක්‍රියාකලාපය. ඒ නිසා දරුවන්ට තේමාවක් දෙන්න වෙනවා කොහොම ජීවත් වුණත් කොහෙ ජීවත් වුණත් කැම්බිම් ඇඳුම් පැළඳුම් හොයාගන්න එක තමයි මේ රස්සාව කියලා කියන්නේ. මැරෙන කල්ම ඔය මත්තේ දඟලන්න නෙවෙයි ජීවිතේ දීලා තියෙන්නේ කියන එක ඔබත් තේරුම් ගන්න. ඔබ මේ වයසට ඇවිදින් ඉන්නකොට ඔබ ළඟ මේ ලෝකෙන් එකතු කරගත්ත කාරණා නිසා ඒකට කියන්නේ කැමති අකමැති සැප දුක කියන දෙපැත්තකට අදාළ ස්වභාවයක් ලෝකේ පවතිනවා. ලෝකේ ස්වභාවයත් එක්කලා කැමති අකමැති ස්වභාවයත් එක්කලා ඔබ ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. ඔබට බුදු සමයේ මේ න්‍යාය හමු වෙලා නැති නිසා ඔබම කරන වැඩ නිසා දැන් අර අගුණ දෙයක් මොකෙන් ගත්තොත් අජීර්ණයක් හැදෙනවා. ඒක ගත්ත නිසානේ හැදෙන්නේ, ගත්තේ නැත්නම් හැදෙන්නේ නැහැනේ. ඒ වගේ ද්‍රව්‍යයක් නුනට මේ ලෝකෙත් එක්කලා සම්බන්ධතාවක් තියෙනදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හිතට ගන්න දෙයක් තියෙනවා. එතනදී දරුවන් එන්නේ කිසියම් කර්ම ශක්තියකුත් එක්කලා කර්ම කියන්නේ පාප නෙමේ, පාප හෝ පුණ්‍ය. හැකියාව විවිධයි. ඒ හැකියාව විවිධ බව තේරුම් අරගෙන වුන් දක්ෂතා පැත්තට මෙහෙवला ඔවුන්ට ජීවත් වෙන රටාවක් සමග රටට මෙහෙවරක් හදලා දෙන එක අධ්‍යාපනයේ ගුරුවරුන්ගේ මව්පියන්ගේ හැමෝගෙම පරමාර්ථය වුණාට කමක් නැහැ. නමුත් මේ ඊට එහාට පැත්තට පහේ පන්තියට එනකොට මොකද වෙලා තියෙන්නේ? ඒක මව්පියන්ගේ තරඟය, දරුවන්ගේ තරඟය නෙමෙයි. මම මේ තරඟයට දුවන්න ලෑස්තිලා උදේ පාන්දර පටන් අරගත්තාම රැ වෙනකල් දරුවා පිටිපස්සේ. මොකද ඒක ඉතින් සමහරට වළංගු ඇති ශිෂ්‍යාධාර ලබා ගන්න අවශ්‍ය දරුවන්ට. අනිත් එක මේකේ බැලුවාම 100% නම් පාස් වෙන්නේ. මොකටද මේ සේරම මේ තරඟයට යොමු කරන්නේ? පාසල තුළ හැකියාවක් තිබිය යුතුයි. ඒකට තරඟ සුදුසු යම් සංඛ්‍යාවක් තෝරගන්න. ලකුණු 100 හෝ ඊට ඉහළ ගන්න අය.
හරි ඊට පහලා කොහොමත් කරන්න බෑනේ. ඒකට ඔවුන්ගෙන් ඒ කොටසක් මේව කරගත්තා නම් ඔච්චර ලොකු විභාගයකුත් නැහැ, ඔච්චර තරගයකුත් නැහැ. එතනින් එහා පැත්තට ඒක කරන්න ළමයින්ට කරන තර්ජනය ගර්ජනය සැරවැර කිරීම, ඒක මව්පියන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න බැරුව පේල් වුණාම ළමයින්ට කරලා තියෙන දඬුවම් වැඩි හිටියන් ඒ කාලවල පුවත්පත්වල වාර්තා වෙනවා. ඔබට යම් තැනකට යන්න බැරි වුණා නම් ආදරේ නිසා අධ්‍යාපනය කඩාකප්පල් වෙලා හරි නැති බව නිසා හරි ඉගෙන ගන්න බැරි නිසා හරි ඔබ එතෙන්ට මේ ළමයා ගෙනියන්න මේවන්න හදනවා. උගතුන් මැද උගතෙකු වෙන්නයි කියන වචනේ සාදා කැළුවට උගතෙකු වෙනවා ගුණවතෙකු නොවි මේ රටාව තුළ. එහි විපාක ඊට පස්සේ තව එහාට යනකොට ඊට පස්සේ අනිත් තරඟවලදී ඔවුනොවුන්ට ඊර්ෂ්‍යා කරන, දත්ත ලබා දෙන්නේ නැති, අධ්‍යාපන දත්ත ලබා දෙන්නේ නැති, අනිත් අයට හොරෙන් කටයුතු කරන අර චිත්තාභ්‍යන්තරයේ ලෝභය ද්වේෂයම වඩන පාරක් වෙලා තියෙනවා අධ්‍යාපනය. ඊට පස්සේ පෞද්ගලික පන්තිවලදී මේ වෙනකොට ගහමරා ගන්නවා. මරණ පවා සිද්ධ වෙලා තිබෙනවා. දැන් මේ මෙහෙවන පාර හරිද? මේකෙන් කරන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඔබ මොනවද කළේ? කන්න බොන්න අඳින්න පළඳින්න ක්‍රමයක් හයස් කරගත්තා. ඒකනේ රැකියාව කියලා කියන්නේ. ඒකට පුහුණු කිරීමමද ජීවිතය කියලා කියන්නේ. එතනදී තේරුම් ගන්න ඕන ධනවතත් දුප්පතත් හැමෝම ජීවත් වෙන්න ඕන. නමුත් මේ රටාව තුළ ඊට පස්සේ වෙහෙස මහන්සි වෙන පුද්ගලයාට අඩු වැටුපක් සමග වෙහෙස මහන්සි අඩු පුද්ගලයාට වැඩි වැටුපක් සකස් කරලා තියෙනවා. ඒ නිසා එලිමහනේ ජීවිතේ වෙහෙස මහන්සි වෙන ජීවිතය දුකක් විදිහට සහ වායු සමනය කළ ටයිකෝට් සහිත ජීවිතය සැපක් විදිහට දැන් තේමාව පුරුදු වෙලා. දැන් ඉතින් දරුවෝ ඊට පස්සේ කාර්යාලයක ඉඳගෙන වැඩක් කරන්න තමයි දැන් අධ්‍යාපනයට යන්නේ. නමුත් කාර්යාලයක ඉඳගෙන ලිපි කටයුතු කරන්න පුළුවනේ. ආහාර හදන්න බෑ. ඒ ලිපි කටයුතු කරන අයටත් ආහාර ඕන වෙනවා. මොකද මූලික අවශ්‍යතාවයක්. වාතය නම් නොමිලේ හම්බ වෙනවා. ජලයක් දැනට සල්ලි වලට ගන්න වෙලා තිබෙනවා. ආහාර හැදෙනවා තමයි. නමුත් හැදෙනවා කියන එක මදි නිසා හදා ගන්නත් වෙලා තිබෙනවා. ඒ නිසා ඒක ජීවන රටාවක්. නමුත් කුඹුරු ගොඩ වෙන ආකාරයෙන්, කුඹුරු වලට දරුවන් බහින්න නැති ආකාරයෙන් ඒක අමතක කළා යනවා මට පේන්නේ. අපේ ජීවිතේ නම් අපි මව්පියන් එක්කලා හේනට කුඹුරට ගිහින් ඒවා හුරු වුණ අය. නමුත් ගොයන් නැටුමකට දෑකැති ලෙලවලදී කුඹුරක් නෙත්ත නොගැටුණු දරුවෝ කියලානේ තියෙන්නේ ගීතේ. එතකොට දැන් ඊට පස්සේ මේක දන්නේ නැතුවම රටින්ද කන්න බොන්න ගේන්න ඕන. ගර්ම කලාපී රටක දෙපැත්තකට හුලං හමන, දෙපැත්තකින් වැසි ලැබෙන, හැමදාමත් මූලික අවශ්‍යතාවයේ පහසුවෙන් පෝෂණය කරගන්න පුළුවන් රටක ඒවා අගැයීමකට ලක් කරලා ඒවයි තිබෙන්නා වූ වෙහෙස මහන්සිය දුකක් නෙවෙයි ව්‍යායාමයක් බවට පත් කරලා එයින් ලබන සතුට ජීවිතයට අවශ්‍ය බව පෙන්නලා මේ ජීවත් වීම කියලා කියන්නේ ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් සපයා ගැනීම කියන කාරණා තුළ අධ්‍යාපනයට යන්න පුළුවන්. ධනය තියෙනවා නම් හෝ බුද්ධිය තියෙනවා නම් යම් මට්ටමකට ගියාට කමක් නැහැ එහාටම. හැමෝටම යන්න බෑ. හැමෝටම යන්න බෑ කියලා ජීවත් වෙන්නේ නැද්ද හැමෝම? අන්න ඒ නිසා මම නම් කල්පනා කරන්නේ මේක තරඟකාරීත්වයෙන් අයින් කරන්න ඕන. ඒක ඉතින් මව්පියන් තේරුම් ගන්න, දරුවන්ට කියලා දෙන්න ඕන. මම මගේ පෞද්ගලික ජීවිතේ මතකයක් තියෙනවා. මග පහේ පන්තියේ ඉන්නකොට හිටපු ඩෙස් එක අපි තුන් දෙනෙක් එකට හිටියේ. ඒක ගුරුතුමිය අපි තුන් දෙනා තෝරලා දැම්මද කියන්න මට මතක නැහැ. ඒවා දැන් නෑ. ඒකේ බංකුවයි ඩෙස් එකයි දෙකම එකට තියෙන්නේ. තුන් දෙනෙකුට වාඩි වුණ හැකි. දෙපැත්තෙන් ඇතුල් වෙන්න පිට වෙන්න පුළුවන්. මැදින් වාඩි වුණ හැකි. මේ තුන් දෙනා දැම්මට තේරෙනවා මේ තුන් දෙනා දක්ෂයෝ වුණා. ඒ දක්ෂය වුණේ උණුන්ට ඊර්ෂ්‍යා කරලා හරි පෙන්වන්න නැතුව ඉඳලා හරි නෙමෙයි උදව් කරලා. ඒකෝර අන්නේ උදව් කිරීම ඊර්ෂ්‍යාව වැඩෙන පාරක් නෙමෙයි, පාරක් නෙමෙයි, ආත්මාර්ථකාමී වෙන පාරක් නෙමෙයි.
ඔබ ප්‍රශ්නයක උත්තරේ දරුවන්ට පෙන්වන්න එපායි කියලා එහෙම නැත්නම් අනිත් දරුවන්ට අඟවන්න එපායි කියලා පොත්පත් හොරෙන් ගෙන්නන පාඩම් කරලා මොකද්ද උගන්වන්නේ? අධ්‍යාපන තරගයක් කිරීම තුළ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන තරගයක් කිරීම තුළ කොටසක් ෆේල් වෙන බැවින් පාස් වෙන තැනට තරග කරන්න පුරුදු කරලා. තරගය රචනා තරගය, ක්‍රීඩා තරගය, සේරම තරගය. එනිසා එක තරගය කියන වචනෙන් අයින් කරලා තිබ්බනම් කමක් නැහැ. සුදුසුකම් ලැබෙන එකක් බාර ගන්න. ඒ මොළ 30ක් තියෙනවා නම් 30 හැකියාව අපූර්වට එයි ස්වභාවයෙන්. නමුත් පුරුදු කරන්න ගියාම ඊට පස්සේ මෙන්න මේකෙන් සිදුවෙන මොළයට සිදුවෙන හානිය නැත්තම් මේ බුද්ධිය මේ චිත්තාභ්‍යන්තරයට සිදුවෙන හානියක් තියෙනවා. මේකටත් වන්දි ගෙවන්න ඕන ඊට පස්සේ දරුවෝ. අර ආත්මාර්ථකාමීත්වල ඊට පස්සේ අන් අය පිළිබඳව, රට පිළිබඳව, ජාතිය පිළිබඳව, පරිසරය පිළිබඳව, මව්පියන් පිළිබඳව හිතන්න තියෙන ඕනකම අයින් වෙලා ගම අතහැර නගරයට යන, මව්පියන් අතහැර නගරයට යන, රට අතහැර විදේශගත වෙන, ඒ වගේම යහපත් ජීවිත අතහැර ලේසියෙන් ජීවත් වෙන්නට වසවිස, මත්පැන්, හෙරොයින් ආදී වෙළඳාම් කරන ඔබ ආත්මාර්ථකාමීන් හදනවා. ජීවත් වෙන්න නම් සැප තියෙන්න ඕන. සැප තියෙන නම් ලේසියෙන් සල්ලි හොයන්න ඕන. එතකොට ඕන නීති සේරම අමතක වෙනවා. බලන්න. මේක නෙමෙයි වෙන්න ඕන. මේ ගෙනත් තියෙන මනසක් තියෙනවනේ දරුවන්ට. මේක දරුවන්ගේ ශ්ලෝකයේ දැක්කහම ලෝකේ යටලෝ දහම තිබුණාට කිසි කම්පනයක් නැහැ. ඒ මූණේ තියෙන ප්‍රියංකර බව කියන එක කියන්නේම සිතේ තියෙන පිරිසුදුකම. සිත අපිරිසිදු වීමෙන් මිනිසා දුකටපත් වේ කියන තේමාවට පිටින් යන්න පුළුවන්ද බෞද්ධයින්ට? ඒක නේද මේ කරන්නේ. ඒ නිසා අන්න වැඩිහිටියන්ගේ හෝ මව්පියන්ගේ යුතුයකම යුත්තේ මොකක්ද කියන කාරණාව පොඩ් ටිකක් කල්පනා කරන්න. තව එහාටත් යමක් තියෙනවා. දැන් මේ යුගයේදී මව්පියන් හෝ සමීපතමයන් හෝ කියන වැඩිහිටියන් නිසා මේ හොඳම දේ දරුවන්ට කියලා කීවට අසරණ භාවයට, අනාථ භාවයට, නැත්තම් තව විවිධාකාරයේ ව්‍යසනයන්ට, අපචාරයන්ට ලක් වෙන තියෙනවා. මොකද්ද? අර හොඳම දේ දෙනවද? එහෙමත් නැත්නම් වැඩිහිටියන් සමස්ත සමාජයට මම මේක කියන්නම්. ඔබට ස්වභාවයෙන්ම මේ උරුමය දීලා තියෙනවා. ඔබට හැකියාව තියෙනවා නම්, උපයාස අපයාගෙන ශක්තිය තියෙනවා නම් ඔබ ඊළඟ පරපුරක් දායාද කරන්න පරිණාමය. ඒ සඳහා අපට හැකියාවක් දීලා තියෙනවා. මේ හැකියාව විද්‍යාවේ දියුණුවත් එක්කලා අද මොකටද යොදාගන්නේ? දරුවා ලබාගන්ට වෙහෙස මහන්සි වෙලා ඒකට දීලා ආස්වාදයක් දීලා තියෙනවා. ඒකේ බර දරන්න ආස්වාදයක් ස්වභාවික පරිසරය විසින් දීලා තියෙනවා. එවනට නූතන දියුණුවත් එක්කලා මොකද කරලා තියෙන්නේ දැන්? දරුවා නොලබා ආස්වාදය විඳින්න. මේ මුළු මහත් මිනිස් පරපුරම කරපු අපරාධයක්. මතක තියාගන්න. විද්‍යාවේ දියුණුව උදව් කරගෙන මිනිස් පරපුරම කරන අපරාධයක් මේ කරන්නේ. ඒකට ඒකේ මොකද්ද පෝෂණය වෙන්නේ? කරුණාවද, ආදරයද, රාගයද? බුදුන් වහන්සේ වදාරනවා මිනිසා පිරිහෙනකොට රාගාධික වෙනවායි කියලා. අර කියන දේවල් බරු නේද එතකොට? හොඳම දේ දරුවාට කියන එක නෑ, දරුවා මෙලොවට එන එක වළක්වන්න හදන්නේ. එහෙමත් නැත්නම් තමන්ගේ නිහින ඕනෑකම් ඉටු කර ගැනීම අතුරුඵලයක් වශයෙන් උපන් දරුවෝ මව කුසල මරන්න හදනවා. සත්තුවත් කරන්නේ නැති જાති මේ දියුණුවයි කියන මිනිස්සු දැන් කරනවා. අන්න ඒවා ගැන අවධානය යොමු වෙන්න වෙනවා. ඒවායේ තිබෙනවා තවත් ක්‍රමෝපායන්. එහෙම නැත්නම් ඒකේ මිනිස්කම කියලා කියන්නේ ඒක පාලනයක් සහිතව භුක්ති විඳින්න බුද්ධියක් සහ ක්‍රමයක් දීලා තියෙන එක. නමුත් අපි ඒක වැරදි පැත්තට යොදා ගන්නවානේ. සමහර විට කාමයේ වර්ධව හැදෙනවා කියන ශික්ෂාපදේ සීමාවට අයිති නැති කාමයේ වර්ධව හැදීමක් වෙන්න පුළුවන් ඔය.
ඔබ බලන ඇතෙන් අතු වුණාට. එනිසා ඔබ නොදැනම මේ වචනේ තියෙනවානේ මව්පියන් අසරණයි කියලා. ඔන්න මේ දරුවන් මෙහෙවන්න ඔවුන් රැකගන්න තියෙන නොහැකියාවේ අසරණ භාවයක් මේ තියෙන්නේ. ඊළඟට මගේ ළමා කාලය හෝ ඊටත් එහා ළමා කාලය. පාසල් යනවා, ගෙදර එනවා. වත්තේ පිටියේ පෙරළු ගස් යට පිට්ටනියේ සරුංගලිත් එක්කලා ස්වභාවික පරිසරයේ විඳීමක් තියෙනවා. නානලින්ද. නමුත් ඒ අපට මගේ ළමා කාලේ නම් ගුවන්විදුලි යන්ත්‍රය හැරුණාම යමක් නොතිබුණ නිසා. ඒකත් අපට අත තියන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ. අවශ්‍ය දේ පාලනය කරනු ලබන්නේ අවශ්‍ය දේ දැනගන්නට ළමා නාට්‍ය හෝ ප්‍රවෘත්ති හෝ ඒක විවෘත කරන්න පියා. අපි නෙමෙයි. එතනද අද ඉන්නේ. නෑ මාධ්‍ය දියුණුවත් එක්කලා ඊට පස්සේ ගුවන්විදුලියේ රූපවාහිනිය ඊට පස්සේ මාධ්‍ය ඕන තරම් channel එනවා ඊට පස්සේ අන්තර්ජාලය ලැබෙනවා Facebook ලැබෙනවා YouTube ලැබෙනවා මේ සියල්ල ගෙදරට එනවා. දැන් අර ස්වභාවික පරිසරයේ දුවලා පැනලා ව්‍යායාම කරන්න තියෙන ව්‍යායාම වෙන එක හුස්ම ගන්න තියෙන එක නෑ ගෙදර ඇතුලේ ඉඳලා ඔක්කොම බලන්න පුළුවන් ලෝකෙම. මේවා මෙහෙම කරන අර මව්පියන් නෙමෙයි මෙහෙමනේ අපි දන්නේ නැති දේවල් පුංචි දරුවෝ දන්නවා. මේ පුංචි යන්ත්‍රවල වැඩ කටයුතු. ඒක මම එක උදාහරණයකින් කියලා දෙන්නම් මේ වෙන දේ දරුවන් මෙහෙමන කාර් පැත්ත. ඔබ ජාතක පොත කියවලා තියෙනවද? ජාතක පොතේ චරිත හසුරවන විදිහක් තියෙනවා. ඒවා හැම විටම පූර්වාදර්ශයක් තියෙනවා අයහපත් චරිත. අයහපත් චරිතවලට රටින් පිටුවහල් කිරීම, දඬුවම් කිරීම, නැත්නම් අවවාදකට හැදීම කියලා තියෙනවා පැත්තක්. ඒකේ පරිගැනීම කියලා කොතනකවත් තේමාවක් නැහැ. නමුත් මේ පෙන්නන බහුරු කෝලං වල පලිගන්න හැටි, වංචා කරන හැටි, මව්පියන්ට බොරු කරන හැටි සේරම උගන්වනව නේද? දරුවෝ හිතනවා මේක හැදෑ ලෝකය කියලා. මම 90 දිහා විතර දැක්ක දෙයක් ආසෙන් මේක කියන්නම්. මම හිතන්නේ අහම්බෙන් දැක්ක දෙයක් මේක. විශේෂයෙන් මේ අපේ බෞද්ධකමට, සිංහලකමට නැත්තම් මානසික සංස්කෘතියට නොගැලපෙන වෙනත් පිරිහුණ සංස්කෘතියෙන් පවතින රටවල් වලින් ආනයනය කරනවා මෙහාට චිත්‍රපටි. දැන් නම් එහි ඉඳලමත් පෙන්නනවා. මම දකිනවා එක දෙයක්. මොකක් හරි ගැටුමක් නිසා පුංචි දරුවෙකුට ස්වකීය පියා හෝ මව මිය යනවා. ඝාතනයකින් මිය යනවා. මේක දරුවා හොරෙන් බලන් ඉන්නවා. මුළු කතාවම මෙහෙවන්න ඊට පස්සේ Tamanගේ මව හෝ පියා හෝ මැරුව අයගෙන් පලිගන්න. ලොකු වෙලා අරයා ඝාතනය කරන එක. විශේෂයෙන් ළඟ රටකින් ගෙන්න වෙනත් භාෂාවක චිත්‍රපටි මේවා මේක නෙවෙයිද තියෙන්නේ. දැනටත් මට අහම්බෙන් හම්බ වෙනවා මගේ ධර්ම දේශනා රණමන් යන වෙලාවට channel මාරු කරනකොට පෙන්නන වෙලඳ දැන්වීම් වල ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න, පලි ගන්න ඒවාම තමයි තියෙන ලේහලෝනේ. ඒ කියන්නේ ලෝභ දේශ මොහ අවුස්සන ඒවා පෙන්නනවා. දැන් මේ හොඳම දේ දරුවන්ට දෙන්නේ. ඒ කියන්නේ ඔබම මේවා නිසා දරුවන් දුකටපත් කරනවා. ඔබ දුකටපත් වෙලා ඉන්නවා. ඔබට ඒක තේරෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ ඉගැන්වීම තුළට බුදු සමයෙන් නැමැති විෂයාවට ඒකෙත් මිනිසා දුකටපත් කරන හැටි සහ හේතුව කියලා දෙන්නේ නැහැ. ඒක වචන වලින් පාඩම් කරනවා විතරයි. ඒකත් අර අනිත් විෂයන්ට සමගාමීව සුදුසුකම් පෙන්වන්න අකුරක් ගන්න එකක් බවට පත් කරගෙන අර අනිත්තත් ලියලා පාඩම් කරන්නේ මේකත් පාඩම් කරන එකක්. නමුත් මේ බුදු සමයෙන් උගන්වන්නේ ප්‍රායෝගික විද්‍යාවක් ඔබගේ මනස පරිහානියටපත් කරගන්න නැතුව ඉන්න හැටි. දැන් ඉතින් දරුවෝ අරවා දිහා බලන් ඉඳලා ඔය විශේෂයෙන් උතුරු කරේ එහෙම පසුගිය කාලේ වෙච්ච සිද්ධි සම්බන්ධයෙන් ගත්තාම අවිදැරීම ආදී කාරණා ගත්තාම ඒවා ඔක්කොම මේ ඒ බඳු වර්ගයේ චිත්‍රපටි බලා ඒවෙන් අනුකරණය කිරීමක් කියලා. දැන් ඉතින් මොකද්ද මේකට කරන්න ඕන?
වඳුරට දැලිපිහිය දෙන්නේ. දැලිපිහිය පාවිච්චි කරන්න වඳුරා දන්නේ නැහැ. ඌ ඊට පස්සේ ඒක එහෙම මෙහෙන් ඇදලා කපාගෙන ලේ බලා ඉන්නවා. අන්න ඒ වගේ මේවා පිළිබඳව අපේ කාලේ අපිට ඒක පාලනය කළේ මව්පියන්. ඔබට මේ අනවශ්‍ය පැත්තට ළමා මනස ගොත් පරිහානියටපත් වී විකෘති මනසක් ඇති අයවට පත් කරන්න ඕනේ. ලෝක ළමා දිනයේ දවසේ වැඩිහිටියන්ට සහ මව්පියන්ට මේ මතක් කරන්නේ දරුවෝ ගැන කතා කරන්නේ නැහැ මම. එනිසා මිනිසා සතු තියෙනවනේ යම් කිසි ගති ලක්ෂණයක්. මගේ පැරණි ධර්ම දේශනාවක තියෙන උදාහරණයක් ගත්ත තැනත් කියන්නම් අදාළ පුද්ගලයාට උපහාර පිණිස. මේ රටේ අහිංසක මිනිස්සෙක් හිටියා දියුණු PhD උපාධියක් තිබිච්ච මිටි මිනිසෙක්. ආචාර්ය එඩ්වඩ් විනිෆ්‍රිඩ් අධිකාරම් කියලා. එතුමන්ගේ තමන්ගේ අදහස් නිදහසේ ලියන ගමන් ලියනවා පොන්චි ලිපියක්. ලිපියේ නම ලුණු වල ලුණු රසය නැති වුණොත් කියලා බලන්න නැති පොත්තාමත්. මම කියවන්න ඇත්තේ 75 අද දක්වා මට මතක තියෙනවා. මොකද්ද මේකෙන් කියලා තියෙන්නේ? ලුණු කියන්නේ සෝඩියම් ක්ලොරයිඩ්. අපේ ගෙවල් වල තියෙනවා මේක. ඒක කැටයක්. ඒක සුදු පාටයි. නැත්තම් කුඩු. ලුණු කියන්නේ කැටයක්ද සුදු පාටද කුඩුද? නෑ. රසය. රසයක් නැති විට ලුණු නෑ. ඒකයි ඒ කියන්න හදන්නේ. මනුස්ස උසස් මනසක් ඇති. දැන් ඒ උසස් මනසේ චින්තනය නැති වුණොත් මොකද වෙන්නේ ඒ ලෝකෙට? මනුස්සකම් නැති සමාජයක් නේ. මේකද මේ දියුණුව කියලා හදන්නේ. ආර්ථික දියුණුව හරි තව උගතුන් බිහි කිරීම හරි කියලා මේ හදන්නේ මේකද? මේක චක්‍රයක්. හැම එකක්ම චක්‍ර මේ ලෝකේ පවතින්නේ. අවසානයේ නතර වෙන්නේ විනාශයේ චක්‍රයක. මෙහෙම ගියාම. ඒ නිසා මිනිසා සතුව පවතිනා වූ දියුණු කරගත හැකි තව පැත්තක් මේ ජීවිතය තුළම දුකටපත් වෙනක වළක්වා දුකක් නැතුව ජීවත් වෙන්නට තවත් දෙයක් දරුවන්ට අර මනස ආරක්ෂා කරලා දෙන්න ඕන. විතරක් නෙමෙයි ඒ ක්‍රමේ දරුවන්ට හුරු කරන්න ඕන. නමුත් සමස්ත සමාජයේ මේ ක්‍රමය හුරු කිරීම වෙනුවට සමස්ත සමාජයේම ඒ හුරු කිරීමේ ප්‍රතිපදාව අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයට කල් දබලා හදපු සමාජයක් මේක. සමස්ත සමාජයේම ඒක කල් දාලා. මේ තේමාව ජීවිතය තුළ තියෙන්න ඕන එකක්. එහෙම නැත්නම් මෙහෙම කියන්නම් මම. දුකත් ජීවිතය තුළ දුකට හේතු ජීවිතය තුළ දුක නැති වූ තැනත් ජීවිතය තුළ මාර්ගයක් ජීවිතය තුළ. ඉබඳු සුවසේ ජීවත් විය හැකි තැනකට ජීවිතය මෙහෙවිය හැකි ප්‍රතිපදාවක් ඇතුළත් දර්ශනයක සුරක්ෂිත කිරීමේ පාරම්පරික උරුමය ලද්දෝ අපි කටපාඩම් කොට හෝ ග්‍රන්ථකරණයකට සුරක්ෂිත කිරීම පමණක් ඇද්ද? ඒවැ ලියවිලා තියෙන පෙළදහම අනුගමනය කොට ඒ ජීවිතය සැපවත් කරගන්න පැත්තට තිත තියලා අදහන වදින පුදන පූජනීය වස්තුවක් බවට පත් කරගත්තම ඒකේ වට්ටෝරු ටික තියෙනවා. වට්ටෝරු හැබැයි වදින්න පුදන්න කියවන්න විතරයි. ඔය සිංහල වැදකමේ තියෙනවානේ වට්ටෝරු කියලා තියක්. එතකොට ඒක ඒ ටික අරන් ඇවිදින් අදාළ ගානට සකස් කරලා තම්බල හරි මොනවා හරි කරලා බෙහෙත බොන්න ඕන. ලෙඩේට ලෙඩ හොඳ වෙන්න. නමුත් මේ ආමිස පූජාව ඉස්සරහට ගත්ත සමාජයේ වට්ටෝරුව කියවන වට්ටෝරුවට වන්දින පුදන එක හැර වට්ටෝරුව ඇතුලේ තියෙන බෙහෙත බොන්න නැති පිරිස් හැදුනා නේද? මේ සමස්ත සමාජයේම 48 60 දක්වා නම් අපරාධ අරුණයි කියලා තියෙනවා. අද දක්වා උගතුන් බුද්ධිමතුන් බලවත් වුණාට ඒ හා සමානව හොරකම් මරකම් තක්කඩිකම් අපරාධ ඉහළ යනවා. ඇරුණාම
ඔය අධ්‍යාපනයට ඔය රැකියාවට ඔය ආර්ථික දියුණුවට පුළුවන්කමක් තියෙනවද හදාගන්න පුළුවන් වෙලා තිබෙනවද? නීතිය නැමැති වැට, පව් නැමැති වැට පැනලා යන මිනිස්සු හැදෙනවා. එතකොට ලුණුරහ නැතුව යන්නයි එන්නේ. මේක නම් ඔක්කොම එකතු වෙලා කරන්නේ හොඳම දේ දරුවන්ට නෙමේ, දුකම දේ දරුවන්ට. දරුවන්ට දුකට පත් කරන පාර හදලා දෙනවා. එනිසා නිවස තුළ අසල්වාසී දරුවන් සමග පාසල පන්තිය තුළ උගන්නන්න ඕන වාද විවාද කරගන්න, ගහමන ගන්න, පලිගන්න, ඊර්ෂ්‍යා කරන්න නෙවෙයි. කිසිදු ප්‍රශ්නයක් ගැටුමකින් නිමා කරගන්න නෙවෙයි. මිනිස්සුන්ට මොලයක් දීලා තියෙන්නේ කතා බහ කරලා හැමට සාධාරණ විසඳුමක් ලබා ගන්න. ඔය සත්තු නම් මම දැකලා තිනවා මනමාලියක් බෙදා ගන්න බැරි වුණාම කාගෙන මැරෙන්න කල් කා ගන්නවා. උන්ට තේරෙන්නේ නැති හින්දානේ. ඒ පරිණාමයෙන් සත්තු ගාව තියෙන ලක්ෂණ අපේ හිතෙත් හැංගිලා ඇති. ඒවා මතු කරගෙන පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ ඇයි? එහෙනම් මුල නිසා මුල ඉඳලම ගෙදරදීලාම උගන්නන්න ඕන. තමන්ගේ කොටස කඩා ගන්න නෙමෙයි, තියෙන හැටියට බෙදා ගන්න සාධාරණව. එහෙම බැරි වුණාම ඊළඟට සමාජයේ වැඩිහිටියන් තරුණයන් බවට පත් වෙලා මේවා ඉල්ලා මව්පියන්ට කරදර කරන හැටි, එහෙම නැත්නම් රහසින් තවත් කටතියක නැතුව බෙදා ගන්න හැටි, එහෙම නැත්නම් මව්පියන්ට හොරෙන් විකුණලා නගරයට යන හැටි, මව්පියන් අමතක කළා සුකෝපේ ජීවිත ගත කරන හැටි, මව්පියන් පොල්ලතු වල නිදින හැටි, දුකසේ ජීවත් වෙන හැටි වැපුරු ලෙස කපා ගනි. ඒකට කියන්නේ ඔබම ආත්මාර්ථකාමී පරපුරක් හැදුවා නම් ඒක විපාකය ඔබට විඳින්න වෙනවා. ඒ නිසා රැකියාව අවශ්‍යයි. ඒකේ මමත් කැමති නීතියෙන් හරි සකස් කරලා මේ උසස් පහත් ඇඳුමේ බලන්නේ නැතුව ජීවත් වෙන්න හැමෝටම අවශ්‍ය නිසා ඒකේ සමාන වැටුපක් ලැබෙනවා නම්. නමුත් ඒවා එහෙම කරලවත් පාලනය කරන්න බෑ. මොකද මේ අපි පිටුපස පාලනය වෙන්න ආව තවත් ශක්තියක් තියෙනවා අපි පාලනය කරන. ඒ කියන්නේ මේවා ඵල වශයෙන් ගත් කල, හේතුඵල වශයෙන් ගත් කල හොඳත් කර්ම විපාක, නරකත් කර්ම විපාක එහෙම අපි පිටුපස අපිව පාලනය කරන බලවේගයකටත් අපි නතු වෙලා ඉන්නවා. ඒ බලවේගය බලවත් කරපුවාම නරක පැත්තට ඒකේ විපාක තමයි සමාජය දුකටපත් වෙනවා කියන්නේ. අර නරක කර්ම කරන්න ඉගන්නපුවම ලෝභය, ද්වේෂය, මෝහය මුල් කොටගෙන ඒ විපාකේ ලෝකෙට හම්බ වෙනවා. තාර ධර්ම පෙරගුණ සමානයක්, ගුණ ධර්ම පෙරගුණ සමාජයක් කියලා කියා ඉන්නවා. එනිසා ඒ ජීවිතය තුළම බුදු සමයෙන් පෙන්වනු ලබනවා මිනිස් චිත්ත සංතානංග තියෙන්න ඕන ගති ලක්ෂණ ටිකක්. මේවා පෝෂණය කළොත් මේ ගති ලක්ෂණ මැරෙනවා. යහපත් ගති ලක්ෂණ මැරි, අයහපත් ගති ලක්ෂණ ඉස්මතු වෙනවා. කුඹර තියෙනවා, වී ඉහලා තියෙනවා, වල් පැලැටි ටිකක් තියෙනවා, පොර දාපුවම වී වහගෙන වල් පැලැටි හැදෙනවා. අස්සන්න කොහොමද හොඳ වෙන්නේ? ඒ නිසා මේ ඔබේම ශක්තිය අරගෙන ක්ලේශ ධර්මයන්ට හිතේ වැඩෙන්න පහසුයි අනිත්වට වඩා. අපි දකින්නේ එහෙමයි. බුදු සමයේ ඒ ගැන්වීම් පිළිබඳව ගැඹුරුම හැදෑරුව අය වශයෙන් සහ මිනිසා සඳහා දේශනා කළ දේ වර්තමාන අවශ්‍යතාවයේ අනුගමනීය අවශ්‍යතාවයේ තේරුම් ගත්ත අය වශයෙන් අපි දකින්නේ මේ පිළිබඳ ප්‍රායෝගික දර්ශනයක්, අවබෝධයක් නැති හැමෝම ආගමට පස්ස පැත්ත හරවලා, බෞද්ධ දර්ශනයට පස්ස පැත්ත හරවලා ඒක ලේබලයක් වශයෙන් ගහගෙන තියෙන ඔළුවේ හරි කොහේ හරි අපිත් බෞද්ධ කියලා. මොකද මේ කරන්නේ? අසරණ වෙනවා. මව්පියනුත් අසරණ වෙනවා, දරුවනුත් අසරණ වෙනවා. අසරණ කියන්නේ මොකද්ද? සරණක් නැති. ඔය පාරේ කෙනෙක් වැටලා හිටියොත් කෑම් බීම් දෙන්න කෙනා අසරණ කියලා කියනවා. නමුත්
බුදුරජාණන් වහන්සේට ඇයි අසරණ සරණ කීවේ? ඉංගන මිනිස්සු ඉන්න කන්න දෙන හින්දාද? නෑ. ලෝකේ මිනිසුන් ජීවත් වෙන්න ගිහින් ආත්මාර්ථය ඉස්මතු කරගත් කිරීමතර ලෝභයෙන් දේශයෙන් මෝහෙන් බලවත් වී අසරණ වෙනවා. ඊට පස්සේ දුක්ඛම විඳිනවා. හොයනවා සැප දුකම විඳිනවා. විතරක් නෙමෙයි ඒ එක්රැස් කරගා වූ කර්ම විපාකයන් තුළ මෙලොවින් පරලොවටත් දුකම විඳින්න පාරවල් හදාන යනවා. එනිසා මේ ජීවත් වීම මෙලොවට පමණක් නෙවෙයි පරලොවටත් තියෙන එකක් තියෙනවා. ඒකේ පාරවල් කීපයකුත් තියෙනවා. ඒ පාරවල් ඔස්සේ නරකම පාර බැයි නම් හොඳ පාර හරි හොඳම පාරකුත් තියෙනවා මේ පරලොව නොයාම කියලා. මේවා සඳහාත් ඔය බුද්ධිය මෙහෙවන්න මේ ජීවිතේමයි. එතකොට පවතින රටාව තුළ තියෙන තරඟකාරීත්වය තුළ ප්‍රායෝගික ආගමික බව අවුරුදු 15 16 වෙනකොට දරුවන්ට අමතකයි. මොකද උදේ පන්ති, දවල් පන්ති, රෑ පන්ති, හවස පන්ති, සතියන්ත පන්ති වෙන මොකවත් නැහැ. ඊට පස්සේ උන්ට ආගමික ජීවිතය අමතක වෙනවා. ඒක පොත කියලා හිතන් ඉන්නේ. ඊට පස්සේ තම තමන් රුචි පරිදි තමයි ප්‍රශ්න වලට විසඳුම හොරමරකම්, තක්කඩිකම්, බොරු විභාග වලට එහෙම ලියන්න යන්නේ. සරෙප්පු අස්සේ සපත්තු අස්සේ කැමරාහයි කරගෙන. එහෙනම් බොරුම කරලා අර දිනන්න පටන් ගන්නවා. බොරු කරන්න ගියාම බොරුවට මුලක් තමන් ළඟ ඉතුරු වෙන බව සහ ඒකට විපාකයක් පස්සේ හම්බ වෙන බව ළමයින්ට අමතකයි. එනිසා අපි උත්සාහ කරන්න ඕන මොකටද? ඔබට වඩා අවංක, ඔබට වඩා කීකරු, ඔබට වඩා දක්ෂ, ඔබට වඩා කාරුණික, ඔබට වඩා බුද්ධිමත්, ඔබට වඩා අහිංසක, ඔබට ඉක්මනින් ඔබ තරම් ඉක්මනින් පරිහානියට පත් වෙන්නේ නැති පරිහානිය වළක්වන දරුවන් සමාජයක්. මේ ධන පරිහානිය නෙවෙයි ආධ්‍යාත්මික පරිහානිය. දැන් මේ වචනේ ගන්න ත්‍රිපිටකයේ තියෙනවා. ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය, නිබ්බානං. ජීවිතය තුළ මේ තුන ඉවර කරන්න පුළුවන් නම් හොයන සැප හම්බ වෙනවා. මිනිස්සුන්ට දීලා තියෙනවා. එහෙනම් ලෝභය වැඩි වීම, ද්වේෂය වැඩි කිරීම, මෝහය වැඩි කිරීම, නිබ්බානන්ද දුක වැඩි කිරීමද? අන්නේ ලෝභය, ද්වේෂය, මෝහය වැඩෙන ආකාරයේ රැකියා තරඟයක්, අධ්‍යාපන තරඟයක්, මොනවා හරි තරඟයකට අවතීර්ණ කළොත් මේ සිද්ධියට මුහුණ දෙන්න වෙනවා. කොතරම් මේ සඳහා ආයෝජන කළත් අදාළ ප්‍රතිඵල 30යි 20යි 100ට යන්න හම්බ වෙන්නේ. ඒ නිසා මේ බුදුවරු ලෝට හෙළි කරලා තිබෙන්නේ පොතක තියලා වඳින්න ඕන සත්‍යයක් නෙවෙයි. කල් දාන්න ඕන සත්‍යයක් නෙවෙයි. හැමෝම එදිනෙදා ජීවිතය අනුගමනය කරමින් විඳින්න ඕන සත්‍යයක්. ජීවිතය තුළ විඳින්න ඕන සත්‍යයක්. අන්න මේ සඳහා අවධානය යොමු කිරීම තියෙන පාරවල් විශ්වවිද්‍යාල වලින් සමහර විට සම්භාව්‍ය භාෂා අධ්‍යයනයට සීමා කරන අඩු වෙගෙන යනවා. කාලසටහන තුළ බුදු ධර්මය හදාරන්න තියෙන කාල සීමාව අඩු වෙනවා. අනිත් ඔක්කොටම තියෙනවා පෞද්ගලික උපකාරක පන්ති, බුදු සමයට උපකාර පන්ති පවත්වන කෙනෙක් නැහැ. දහම් පාසල තමයි ටිකක්වත් උපකාරක පන්තිය. ඒකේ ප්‍රායෝගිකත්වයට යොමු කරන්නේ ඒකත් අනික්ව සම්බන්ධයෙන් පාඩම් කරන එකක් බවට පත් කරන අකුරක් ගන්න තැනට මේක සැහැල්ලු කරලා. දැන් මේ ලුණු වල රසය නැති වෙගෙන යනවා පේනවද ඔබට? මේ මිනිසා නැමැති ලුණු කැටේ එන්න ලුණු රසය අඩු වෙගෙන යනවා. මිනිස්කම මරණ අධ්‍යාපනයකට, මිනිස්කම මරණ රටාවකට, පාලන රටාවකට බොරු කරන, එහෙම නැත්නම් අර මම පෙන්නපු විදිහට ලෝකේ පවත්තන්න දීලා තියෙන වරප්‍රසාදයේ වැරදි විදිහට භුක්ති විඳින්නට තාක්ෂණය යොදා ගන්න රටක, මිනිස්සු ඉන්න රටක ඒවට විපාක ඔක්කොටම විඳින්න වෙනවා. ඒ නිසා එහෙම නෙවෙයි ඒක කරන්න ඕන. මිනිස්කම රැඳෙන ආකාරයෙන්
මවගෙන් දරුවාට දරුවාගෙන් මවට දරුවාගෙන් ගුරුවරයාට ලැබෙන්න ඕන නිසි සත්කාර සම්මාන ඇද විශ්වාසය ගරු සැලකිලි ලැබෙන්න ඕන මනසකින් යුක්තව. නමුත් හොඳ හිත ගිහින් උඩුසුළඟට ගසාගෙන එහෙම නැත්නම් නේරුතුමන් කිව්වා වගේ සුළඟනම් ආවට කමක් නැහැ ජනේල් වලින්. හැබැයි ජනේල් පළු ගලවන යන්න හුලං අදින්න දෙන්නේ නැහැ මම කියලා. ඔය බාහිර සිරිත් රටට ගෙනීමේදී සීමා. එනිසා සරල විනෝදයේම ජීවිතේ බවට පත් කරලා මිනිස් මනස පිරිහෙන බව දන්නේ නැතුව මේ මොකද කරන්නේ? ලෝභයෙන් දේශයෙන් මෝහෙන් මිනිසා පොහොසත් කරනවා. ගුණවන්තකමින් පොහොසත් කරන්න ඕන එක පොහොසත් කරන්නේ ලෝභයෙන් දේශයෙන් මෝහෙන්. අර මම පෙන්නපු හැම එකක්ම කරන්නේ මේකනේ. එනිසා මේ හැම දෙයකම ප්‍රමිතියක් තියෙන්න ඕන. මේ හැම දෙයකම වගකීමක් තියෙන්න ඕන. මේ හැම දෙයක්ම සාධාරණ වෙන්න ඕන තරඟකාරීත්වය අයින් වෙන්න වෙනවා. තරඟයක් කියන්නේ දෙපිරිසක් අතර පවතින දෙයක්. ඒකේ ජය හෝ පරාජය තියෙනවා. ඊට පස්සේ ගහගන්න බරගන්න පලිගන්න නෙමෙයි ඒක hina වෙලා දරාගන්න මනස උරු කරන්න වෙනවා. නමුත් එහෙමද තියෙන්නේ අද? ලංකාව විතරක් නෙවෙයි ලෝකෙත් සමහර තරඟ පෙරදුනහම ගහ ගන්නවා. උගත්තු බුද්ධිමත්තු ධනවත්තු කියන අය. වුණොන්ට. එහෙනම් කොතන හරි වැරදිලා නේද? ලෝකෙට නිවැරදි කරන්න බෑ ඕක. සිත නිවැරදි කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල ඊට අනුකූල වෙනස් කර ගැනීමක් තුලින්. අන්න එතකොට ඔබ විසින් භාවිතා කළ යුතු කරුණු කීපයක් ඔබට හඳුන්වා දෙනු ලබනවා. ඔබ දන්නේ නැතුව මේ කටයුත්තේදී සංස්කාරයන්ගේ නිත්සුකාත්මය නම් වූ වරද භාවිතා කරමින් ඔබයි දරු පරපුරයි සමස්ත සමාජයයි දුකට හෙළමින් ඉන්නවා. එහෙනම් ඔබ සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන. ඔබට කියනවා පෘථග්ජන සමාජය කියලා. ඔබට පුළුවන් දුක සහ හේතු රැස් කරන්න විතරයි. නමුත් ඔබේ චින්තනය වෙනස් කරගත්තාම නැති වුණ තැන සහ මාර්ගයේ ජීවිතය තුළම යන්න පුළුවන්. ඒ පිරිස වැඩි කරන්න ඕන. අන්න එහෙම අර බඩගින්න නිවා ගන්න අධ්‍යාපනයට එහා ගිය ජීවිතේ පුරා අනුගමනය කරන්න ඕන මිනිසා දුකින් ඉවත් කොට මිනිසාට සැප ලබා දෙන ආධ්‍යාත්මික අධ්‍යාපනයක් බුදු සමය කියලා කියන්නේ. නමුත් පූර්ව ආදර්ශ අඩුයි. එනිසා විශ්වාස කරන්නේ ලබාගත් ජීවිතය තුළ මීට වඩා හොඳ අහෝසුකම් කියලා කිව්ව රජ්ජුරුවෝ රාජ සම්පත්තියෙන් පෙවඳ සුඛය නෙමෙයි දැන් ලැබී තිබෙන සුඛය සහැල්ලුව. මේකට උපදි විවේකය කියලා කියනවා. ඔබ කතා කරන විවේකයේ කියන අර්ථයෙන් නෙවෙයි. දැවීම් තැවීම් වලින් නැතුව ජීවත් වෙන්න පුළුවන් හැකියාව. එනිසා අපට කියන්න පුළුවන් මේ තේරෙන කරුණු අනුව මේක සකස් විය යුතු ආකාරයයි. අනපනත් පනවන්න හෝ පාර්ලිමේන්තු සම්මත කරන්න අපට බෑ. අවධානයට යොමු කරන්න පුළුවන්. මේවා පිළිබඳ වගකියුත්තෝ සියල්ලෝ පෘථග්ජන භාවය තුළ නම් ඉන්නේ. ඕනවා පොතට පතර චක්‍රලේඛන සීමා කරලා මේ ආධ්‍යාත්මික පරිහානිය චිත්තාභ්‍යන්තරයේ ලෝභය ද්වේෂය මෝහය මේ හැම තරංකාරීත්වය තුළ වැඩෙන බව මිනිසා ආත්මාර්ථකාමී වෙන බව තේරුම් ගන්න නැතුව මොන පහසුකම් හැදුවත් පණිනරිල උණ්ඩ ඉනිමන් තමයි දෙන්නේ. එතකොට ඌ පැනලා යන්නෙම ඒක දිගේ පහසුවක් හදා ගන්නවා. ආත්මාර්ථකාමී වෙන්නට දුකටමපත් වෙන්න. අන්න දැන් තේරුම් ගන්න පාලකයාගේ කාර්යභාරය කුමක්ද? ගුරුවරයාගේ කාර්යභාරය කුමක්ද? මව්පියන්ගේ කාර්යභාරය කුමක්ද? පෞද්ගලික උපකාර පන්ති ගුරුවරයාගේ කාර්යභාරය මොකක්ද? මොනවා හරි කියලා දීලා සල්ලි හොයාගන්න එකද? මිනිස් සමාජය තුළ මිනිස්කමේ සුවඳ පරිස්සම් කරන්න ඕන කවුරුණත්. ඒක නැතිකොලොත් අන්න ඒවටත් හැමෝටම විපාක තියෙන බව තේරුම් ගන්න. ඔය දැනටත් ඔය එහෙම විපාක තමයි විඳිනවා ඇත්තේ ඔය. අපට පාලනය කර නොහැකි වසංගත ඇවිදින්
මේ සමුගණ්ඩ වෙලා තියෙන මිහි තලයෙන් අකමැත්තෙන්. මන්දයත් ජාතකපතේ පවතින එකම කතාවක් තියෙනවා සමුද්ද වාණිජ්‍ය කියලා. මේ සමුද්ද වාණිජ්‍ය සංකේතවත් කරන්නේ මෑතදී ඔබට දකින්න හම්බ වුණා වූ සුනාමි අර්බුදයේ රළ. නමුත් ඒකේ කියලා තියෙන්නේ ඔක අහම්බයක් කියලා නෙමෙයි. ඒ සොඳුරු බිම්පෙසක් තියෙනවා ඒකේ ඉන්න එක අපිරිසුදු කරනවා. මේ වැඩේ පළවෙනිවත් දෙවෙනිවත් තුන්වෙනිවත් කරන්න එපායි කියලා කියනවා. පරිසරය වනසන්න අපිරිසුදු කරන්න එපායි කියලා. කියන දේ අහන්න නැති නිසා පළවෙනිවත් දෙවෙනිවත් රැල්ලක් ඇවිදින් ඔවුන්ගෙන් පරිසරය පිරිසුදු කරගන්නවා. ඒකේ පෙන්නන්න එහෙමයි. ඔය කියන ඔය 2004 ආපු ඔය රැළත් ආපු ආකාර තුනක් පේන එහෙමම ආවා කියලා අරගේ පෙන්නනවා. එතකොට සෝදාගෙන ගියා. එනිසා පරිසරය අපිරිසුදු කරන්නන්ගෙන් පරිසරය බේරා ගන්නට ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. මේ පරිසරය අපිරිසුදු කිරීම කියලා කියන්නේ ලෝභ දේශ මොහ මූලික කොටක සම්පත් පරිහරණය කරගත්තාම සියලු දේ ගස් කැපීම හරි හොරෙන් ගස් කැපීම වලින් වැලි ගොඩ දැමීම හරි හොරෙන් හෙරොයින් ගැනීම හරි තව මොනවා හරි. එහෙනම් ඒ ස්වභාවික රැල්ලෙන් විනාශ වීම වළක්වන්න නම් අර අවවාදය පිළිපදින්න වෙනවා. පරිසරය දීලා තියෙන අවවාදය. තනියෙන් කරන්න බෑ. සමස්ත සමාජයටම ඔන්න මේ කෙනා කවුරුද කියලා සඳහන් වෙලත් නැහැ. කවුරුණත් කමක් නැහැ. මට දීලා තියෙන අවවාදේ මට දීලා තිබෙන තේමාව මම සම්පූර්ණ කරයි කියලා කල්පනා කරනවා. ඒක ගැන හිතා බලන්න. හැමෝටම මේ වගකීම තියෙනවා නැත්නම් මන්ත්‍ර පොත්වල තියෙන අන්තිම වචනේ මම කියනවා. වැරදුනොත් වරදී. කරුණ තේරුම් ගන්නට මෙම පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරලා මේකට මුලින් අගින් තිබෙන්නා වූ හේතු පාඩේ මම කියවන්න කැමතියි. සියලුම උතුමන් වහන්සේලාගේ උතුම් පරාර්ථකාමී ධර්ම මාර්ගයේ පහස ලබා ගැනීම පිණිස ලදරු අවදියේ සිට අතාර්ථවාදීව ආධ්‍යාත්මික අධ්‍යාපනයක් ලබා ගැනීමට අප දරපරපුර භාග්‍යවන්ත වේවා. එවන් අධ්‍යාපනයක් තුළින් ඔවුන් යෞවනයට පත්වන විට රාගයේ දේශයේ මෝහය මගින් ඇතිවන පස්පවින් තුරන්ව ඊර්ෂ්‍යා ද්වේෂ මදමාන ආදී තිරස්චීන ගතිවලින් දුරු වී සත්පුරුෂ ගුණ යහපත් මාපියවරුන් ඥාති මිත්‍ර ආදීන්ගෙන් සැදුම්ලත් යහපත් සුන්දර සමාජයක් නිර්මාණය වනු ඇත. එවන් සමාජයක ජීවත් වන දැහැමි ගුණගරුක දෙමව්පියන් නෑහිතවතුන් ආදී පුණ්‍යවන්ත සෑම දෙනාටම දුක්ඛයන්ගෙන් විනිර්මුක්ත වූ මරණයක් සේම මේ ගෞතම බුදු ශාසනයේදීම සසර දුකින් මිදී නිර්වාණ මාර්ගය පූර්ණත්වයට වාසනාව සැලසෙනු ඇත. එකම ඉරහඳකින් ජීවය ලබන එකම පොළොවක ජීවත් වන දුප්පත් පොහොසත් ඇති නැති උසස් පහත් ආදී කිසි වාද භේදයක් නොහඳුනන පුංචි මල් කැකුළුවන් සුන්දර ළමා පරපුර අගයන අද දිනයේදී මේ උතුම් පුණ්‍ය කුසලය මුළු මහත් ළමා පරපුර වෙත ආශිර්වාද පිණිස වේවා. පුංචි හිත්‍රි දවන තවන රිදවන ආර්ථික වාර්ගික සමාජික ගැටලු මුළු ලොවින් තුරන් වේවා. සෑම සිතකටම සහනය සැනසෙල්ල උදා වේවා. ඒ සඳහා මේ උතුම් කුසලානිසංසය හේතු වේවා. පැතුම එක එපමණයි. වෙන මොකුත් මේ ධර්ම දේශනාව තුළ කරවපු කෙනෙකුත් නැහැ. නමක් තියෙනවා ඒක කියන්න අවශ්‍ය නැහැ. මොකද ඔහුගේ බලාපොරොත්තුව මේකේ තියෙනවා. මෙන්න මේක කියවලා බලලා තමයි මේ ධර්ම දේශනාව මම ගැලපුවේ. එතුමන්ගේ ඉල්ලීම ඊට කළා අද දිනේදී. එහෙනම් කල්පනා කරලා බලන්න අසරණ නැද්ද? එබැවින් මේ ගැන හිතා බලලා අදාළ ක්‍රියාමාර්ගයන් ගනිමින් මානසික ලෝකයක් ගොඩනගන්නට කොටස් කරවන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. සබ්බිහිතියෝ අජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම ගැඹුරු අර්ථයෙන් තෙරුවන් සරණ ලැබේවා. මෝහක්ඛයෝ නිබ්බානං